අයිබෝන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමදෙනා සිංහල ටෙක්නෝපයිලර් YouTube channel එකත් එක්ක. පසුගිය සතියේ අපි කතා කරා පරිගණකයක් කියන්නේ මොකද්ද? පරිගණකයකින් කරන්න පුළුවන් මොනවද? පරිගණක වර්ගීකරණය කරන්නේ කොහොමද? පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දල අදහසක් අපි ගිය සතියේ ගත්තා. කවුරු හරි ඒ පාඩම බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා මේ පාඩමට එන එක වඩාත් හොඳයි. එහෙමනම් අද අපේ පාඩම වෙන්නේ පරිගණකයක මූලික කොටස්. පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක වෙන්න මේ කොටස් අත්‍යවශ්‍ය සාධක වෙනවා. මේ වගේ ඉංග්‍රීසි වචන වලින්ම මේ මතක තියාගන්න. මොකද සිංහල වචන ගොඩක් වෙලාවට මේ ඩිවයිස් වල අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඔයාට ඉන්ටර්නෙට් එකේ බැලුවොත් ඉන්ටර්නෙට් එකේ දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසි වචනම මම පාවිච්චි කරන්නම්. පරිගණකයක මූලික කොටස් ගත්තොත් කොටස් වර්ග පහකට බෙදන්න පුළුවන්. input devices, output devices, CPU, memory, computer ports කියලා. මේ කොටස් පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය උපාංග. අපි මේ වර්ග පහ ගැන වෙන වෙනම ගැඹුරින් සාකච්ඡා කරමු මෙතන ඉඳන්. පරිගණක පද්ධතියක මූලික කොටස් යටතේ තියෙන පළවෙනි කොටස වෙන්නේ input devices. එහෙම නැත්නම් ආදාන උපක්‍රම කියලා අපි කියනවා. පරිගණකයක් වෙත දත්ත ලබා දෙන්නේ මේ input devices වලින් තමයි. එතකොට මේ input devices විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන devices ටික ගත්තොත් devices පහක් අපිට හම්බ වෙනවා. පළවෙනි එක keyboard, දෙවෙනි එක pointing devices, තුන්වෙනි එක imaging and video input devices, හතරවෙනි එක scanners, පස්වෙනි එක microphone. එතකොට මේ එක එකක් දත්ත ඇතුළත් කරන්න අපි යොදාගන්නේ කොහොමද කියන එක ගැන අපි ඊළඟට බලමු. input devices වල වැඩියෙන්ම පාවිච්චි වෙන input device එක තමයි අපි ගත්තොත් keyboard එක කියන්නේ. එහෙම නැත්නම් යතුරු පුවරුව කියන්නේ. මේ යතුරු පුවරුව කියන්නේ typewriter-යේ දියුණු ආකෘතියක්. එතකොට මේ typewriter-යේ සාමාන්‍යයෙන් ප්‍රමාණ දෙකකින් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ යතුරු 101ත් 102ත් අතර සිට යතුරු 104ත් 108ත් අතර ප්‍රමාණයකින් මේ කීබෝඩ් අපිට දක්නට ලැබෙනවා. එතකොට කීබෝඩ් එකක කීස් අපිට වර්ග කරන්න පුළුවන්. ස්පෙෂල් කීස් කියන ඒවා අපි ගන්නෙ විශේෂ වූ ක්‍රියාවන් සඳහා. එතකොට ෆන්ක්ෂන් කීස් කියන්නේ සුවිශේෂ වූ ක්‍රියා සඳහා පමණක් යොදා ගන්න කීස් වර්ග කීපයක්. ඊට පස්සේ ටයිපින් කීස් කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන අකුරු ඉන්පුට් කරන්න යොදා ගන්න කීස් ටික. ඊපස්සේ කන්ට්‍රෝල් කීස් කියන්නේ මවුස් එක එහෙම නැත්නම් කර්සර් එක කියලා කියනවා අපි. පොයින්ට් එක කියලා කියන්නේ. පොයින්ට් එක සහ තිරය පාලනය කරන යතුරු තමයි කන්ට්‍රෝල් කීස් කියන්නේ. එතකොට නියුමරික් කීස් කියන්නේ ඉලක්කම් යතුරු ලියනය කිරීම සඳහා යොදා ගන්න යතුරු. මේ ප්‍රධාන කොටස් වලින් සාමාන්‍යයෙන් කීබෝඩ් එකක් අපිට දකින්න හම්බ වෙනවා. එතකොට තාක්ෂණයේ විවිධ අවධි අනුව අපිට කීබෝඩ් වර්ග ලංකාවේ නම් ගොඩක් වෙලාවට වර්ග 3ක් වගේ දකින්න ලැබෙනවා. ඔයගලන්ට මේ රූපේ දැක්වෙන විදිහට මේ PS2 කීබෝඩ් කියන්නේ ඉස්සර තිබ්බ කීබෝඩ් జాතියක්. මේකේ කම්පියුටරත් එක්ක සම්බන්ධ වෙන කොටස රවුම් හැඩති වෙනවා. එතකොට මේ පෝට් එකත්, ඒ කියන්නේ කම්පියුටරේ තියෙන කීබෝඩ් එකට අදාළ පෝට් එකත් රවුම් හැඩති වෙනවා. ඔයගලන්ට මේ පළවෙනි රූපෙන් දැක්වෙන්නේ PS2 කීබෝඩ් එකක්. ඊට පස්සේ ඒක දියුණු වෙලා තමයි wired කීබෝඩ් එකක් ආවේ. ඒක අපි කනෙක්ට් කරේ USB පෝට් එකක් හරහා. ඒක රවුම් නෑ, ඒක පැතලි. එතකොට ඒකත් තව ටිකක් දියුණු වෙලා තමයි wireless කියන කීබෝඩ් එක ආවේ. ඒ කියන්නේ රැහන් රහිත කීබෝඩ් එකක්. මේක රැහනක් අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රධාන පරිගණකය එක්ක සම්බන්ධ කරන්න. එතකොට ඒකෙදි පාවිච්චි වෙන්නේ wireless ටෙක්නොලොජි එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Bluetooth තමයි. එතකොට ඒකත් තව ටිකක් දියුණු වෙලා ඇවිල්ලා තියෙනවා දැන් virtual keyboard කියලා.
ඒ කියන්නේ මේක අපිට අතින් ටච් කරන්න බෑ. ඒ කියන්නේ අතට අපිට අහුවෙන හાર્ඩ් දෙයක් විදිහට නැහැ. මේකේ තියෙන පොඩි ඔය ඔයගලන්ට පේන පින්තූරේ රතු පාටින් තියෙන කීබෝඩ් එක තමයි virtual keyboard එක කියලා කියන්නේ. මේකෙදි පොඩි කොටුවක් වගේ එකක් තියෙනවා. ඒකට අවශ්‍ය පවර් එක දුන්නාම ඒ කීබෝඩ් එක අපි වැඩ කරන මේසය මතට වැටෙනවා. එතකොට අපිට ඒක ටච් කරලා තමයි ඉන්පුට් කරන්න වෙන්නේ. මේක ඇත්තට මම තාම නම් දැකලා නැහැ. ලංකාවේ මාකට් එකේ ගන්න තියෙනවා. ඉස්සරහට ගොඩක් වෙලාවට මේ virtual keyboard wireless keyboard එකකටත් වඩා ජනප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට අපි කතා කරමු input devices යටතේ එන දෙවෙනි device වර්ගය තමයි point in devices කියන්නේ. ඒතර මේ point in device වල විදිහට අපිට ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන ඇත්තටම mouse එක. ඒ වගේම mouse වලත් wireless mouse තියෙනවා, wired mouse තියෙනවා. wired mouse එක ගත්තොත් එහෙම wired ඉස්සර තිබ්බ කම්පියුටර්ස් වල ආවේ PS2 port එක තියෙන wired mouse. ඊට පස්සේ ඒක ටිකක් දියුණු වෙලා ආවා USB port තියෙන mouse. ඊටත් පස්සේ ආවා ඔය touch pad එක කියන එක. අපි මේ ports ගැන වෙනම ඊළඟ පාඩමෙන් කතා කරනවා. ඒක නිසා එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. දැනට ඔයගොල්ලෝ දලා අදහසක් ගන්න මෙහෙම wireless කියලා જાතියක් තියෙනවා, wired කියලා જાතියකුත් තියෙනවා කියන එක ගැන. එතකොට තවත් සමහරු අතර තියෙන මතයක් තමයි touch pad එක කියන එක mouse එක වගේ අපිට අවශ්‍ය තැනට ක්ලික් කරන්න බෑ, minimize කරන්න බෑ, zoom කරන්න බෑ කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නවා. එහෙම නෑ. touch pad එකත් mouse එක වගේම අපිට අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එකම වෙනස වෙලා තියෙන්නේ මේකදී අපි මතක තියාගන්න ඕන ඇඟිලි හසුරවන විදි කීපයක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ රූපෙන් දැක්වෙන විදිහට මේවට කියන්නේ gestures කියලා. ඒ කියන්නේ අපි කිසිම භාෂාවක් යොදා ගන්න නැතුව අපේ ඇඟිලි විතරක් පාවිච්චි කරලා අපිට අවශ්‍ය දේ කරගන්නවට අපි කියනවා gestures කියලා. මේවා ගොඩක් වෙලාවට ජංගම දුරකථන වලත් තියෙනවා. දැන් වෙළඳ පොලේ තියෙන. එතකොට මේ gestures ටික අපි පොඩ්ඩක් බලමු. touch pad එක හුරු නැති කෙනෙක්ට මම හිතනවා ඒක වටී කියලා. එතකොට එක ඇඟිල්ලක් යොදාගෙන එකපාරක් touch කරාම ඒකෙන් වෙන්නේ අදාළ ෆයිල් එක හරි image එක හරි select වෙන එක. එක ඇඟිල්ලක් දෙපාරක් touch කරලා වමට හෝ දකුණට අපි කියනවා ඇඟිල්ල move කරනකොට සිද්ධ වෙන්නේ ඊළඟ පින්තූරයට හෝ ඊළඟ ඔය ඕපන් කරලා තියෙන ඊළඟ ෆයිල් එකට යන එක. ඇඟිලි දෙකකින් එකපාරක් ටච් කරාම වෙන්නේ ඒ ඔයගොල්ලෝ ඕපන් කරන් ඉන්න ඉමේජ් එකක් කියමුකෝ අපි ඉමේජ් එක zoom වෙන එක. එතකොට ඇඟිලි දෙකක් යොදාගෙන කර්සර් එකේ එහෙම නැත්නම් ටච් පෑඩ් එකේ උඩට පල්ලෙහාට යනකොට වෙන්නේ ඒ අදාළ තිරේ උඩට පහළට යන එක. ඒ වගේම දබර ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි දෙක පාවිච්චි කරලා දෙපැත්තට ඇද්දහම වෙන්නේ ඒ අදාළ පින්තූරය විශාලණය වෙන එක. එහෙම නැත්නම් zoom වෙන එක. ඊට පස්සේ ඇඟිලි 3ක් යොදාගෙන පල්ලට ඇද්දහම වෙන්නේ අපි දැනට අරගෙන ඉන්න ෆයිල් එක හෝ මොකක් හරි ඉමේජ් එක తాවකාලිකව අපි තිරයෙන් හංග ගන්න එක. ඊට පස්සේ නැවතත් ඇඟිලි 3ක් යොදාගෙන ඒක උඩට තල්ලු කිරීමෙන් වෙන්නේ ඒ අරගෙන තියෙන ડોකියුමන්ට් එක මේ අපි අර මේ හංගපු ડોකියුමන්ට් එක ආපහු තිරේ මතට ගන්න එක. ඉතින් මේ gestures වැදගත්. ඇත්තටම touch pad එක පාවිච්චි කරද්දී මුගක් අය හිතන් ඉන්නවා mouse එකේ තියෙන facilities touch pad එකේ නැහැ කියලා. නමුත් ඒක ඇත්ත නෙවෙයි. touch mouse එකටත් වඩා හොඳට ඒ කියන්නේ අපි කියනවා smoothly වැඩ කරනවා touch pad එකේ මේ මං කියා දුන්න functions. එතකොට point in device එකට තියෙන ප්‍රධානම දේ තමයි mouse එක. අපි mouse එක ගැන කතා කරා දැන්. ඊළඟට ඊට අමතරව තියෙනවා touch screen කියන ඒවා. ජංගම දුරකථනයෙන් වේවා. එතකොට සමහර ලැප්ටොප් වලට
සමහර ලැප්ටොප් වල තිරය ටච් කරලා දත්ත ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම සමහර මොනිටර්ස් වලත් තිරය ටච් කරලා දත්ත ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම අපි හැමදාම පාවිච්චි කරන ජංගම දුරකථනයේත් අපි ටච් කරලා කරන්නේ ඇත්තටම දත්තයක් ඇතුල් කරන එක තමයි. ඒ වගේම තවත් point in devices જાතියක් තියෙනවා joystick කියලා. මේක ඇත්තටම පරිගණක ක්‍රීඩාවලදී තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වුනේ. ඔය ඔයගොල්ලන් රූපේ පේන්නේ ජනප්‍රිය පරිගණක ක්‍රීඩා සඳහා යොදා ගන්න joystick වර්ග දෙකක්. එතකොට තවත් point in devices වර්ගයක් තියෙනවා light pen කියලා. මේ light pen එක කියන්නේ පොඩි පෑනක් වගේ දෙයක්. මේකෙන් අපිට තිරයක් මත අඳින්න පුළුවන්, සලකුණු කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ඔය අපි කියන්නේ plan අඳින අය, එහෙම නැත්නම් නිවාස සැලසුම් අඳින අය තමයි මේ point in devices පාවිච්චි කරන්නේ. එතකොට එතනින් අපේ point in devices ගැන කතා කරලා ඉවරයි. අපි ඊළඟට යනවා imaging and video input devices ගැන කතා කරන්න. video input devices යටතේ ප්‍රධාන වශයෙන් අපිට devices තුනක් හම්බ වෙනවා. digital කැමරාව, එතනින් ගියාම webcam එක, එතනින් ගියාම CCTV කියන ඒවා. digital කැමරාව ගත්තාම ඒකෙන් තමයි අපි ගන්න ඡායාරූප අපි පරිගණකයකට ඇතුල් කරන්නේ. ඒ වගේම digital කැමරා එකයි webcam එකේ තියෙන වෙනස තමයි webcam එකේදී අපි කරන්නේ අන්තර්ජාලය හරහා පරිගණකයක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහක් තමයි මේ webcam එක කියන්නේ. ඔයගොල්ලන් රූපේ පේන විදිහට අපිට අවශ්‍ය නම් බාහිරින් webcam එකක් අපිට laptop එකට සවි කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට දැන් වෙළඳ පොලේ තියෙන laptop වල webcam එකක් එක තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ laptop එකේ තිරයේ උඩ හරියට මැද පොඩි රවුමක් වගේ එකක් ඇති. ඒක තියෙනවා නම් ඒ කියන්නේ ඔයගේ ලැප්ටොප් එකේ වෙබ්කැම් එකක් තියෙනවා කියන එක. ගොඩක් අය දන්නේ නැහැ තමාරන් තියෙන ලැප්ටොප් එකේ වෙබ්කැම් එකක් තියෙදි කියලාවත්. ඩෙස්ක්ටොප් පරිකරණක ගත්තොත් ඩෙස්ක්ටොප් පරිකරණ වලට ඇත්තටම අපිට බාහිරින් අනිවාර්යෙන් ඔය රූපේ පේනවා වගේ පොඩි කැම් එකක් සවි කරගන්න වෙනවා වෙබ්කැම් එකක් අවශ්‍ය නම්. එතකොට CCTV ගත්තාම CCTV වලදී අපිට ඡායාරූප වගේම වීඩියෝ දර්ශනත් පරිගණකයකට ඇතුල් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති මාර්ග නීති එහෙම නැත්නම් මොකක් හරි ආයතනයක ආරක්ෂාව සඳහා CCTV පද්ධතිය යොදා ගන්න. එතකොට එතනින් අපේ input devices යටතේ එන තුන්වෙනි device කාණ්ඩය වෙන imaging and video input devices කියන කොටස ඉවර වෙනවා. ඊළඟට අපි යනවා scanners කියන කොටසට. scanners කියන්නේ ඇත්තටම අපිට අවශ්‍ය මොනවා හරි අපි කියමුකෝ මොනවා හරි කියන්නේ ලිපි ලේඛනයක් අපිට පරිගණකයට ඇතුළත් කරගන්න ඕන නම් අපි මේ ස්කෑනර්ස් කියන ඒවා පාවිච්චි කරනවා. ඒකට මේ ස්කෑනර්ස් වර්ග කීපයක්ම අපිට එදිනදා ජීවිතයේ දකින්න ලැබෙනවා. පළවෙනි වර්ගය ගත්තොත් ෆ්ලැට් බෙඩ් ස්කෑනර්ස් කියලා කියනවා. මේකෙදී අපිට ඡායාරූපයක් හරි ලිපි ලේඛනයක් හරි ඕනම දෙයක් ලේසර් කිරණ යක් තමයි මේකේ පාවිච්චි වෙන්නේ. ඒ ලේසර් කිරණයේ ආධාරයෙන් ස්කෑන් කරලා අපිට පරිගණකයට ඇතුල් කරගන්න පුළුවන්. ඒකට ඊළඟ වර්ගය තමයි බාකෝඩ් රීඩර්ස් කියනවා. මේවා ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට ඇඳුම් වෙළඳසල් වල ඒ අදාළ අයිටමයට අදාළ බාකෝඩ් එක ස්කෑන් කරනවා. ඒකෙන් ස්කෑන් කරලා ඒ අයිටමයට අදාළ තොරතුරු පරිගණකයට ඇතුල් කරනවා. ඒ වගේම ඊළඟට තියෙනවා MICR කියලා ස්කෑනර්ස් වගේක්. මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ඇත්තටම බැංකුවලදී ගොඩක් වෙලාවට චෙක්පත් වගේ දේවල් ස්කෑන් කරලා පරිගණකගත කරන්න තමයි මේ MICR කියන ස්කෑනර් වර්ගය පාවිච්චි වෙන්නේ. ඊළඟට තියෙනවා OCR කියලා ස්කෑනර්ස් වර්ගයක්. මේක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ලයිබ්‍රරි සිස්ටම් වල. මොකද කන්ටෙන්ට් එක ගොඩක් ඒ කියන්නේ පිටු විශාල සංඛ්‍යාවකින් යුක්ත පොතක අවශ්‍ය තොරතුරු අපිට පරිගණකයකට ඉන්පුට් කරන්න ලොකු කාලයක් යනවා. ඒක ඊටාම පොඩි කාලයකින් කරගත්ත හැකි මේ වගේ ස්කෑනර් එකක් පාවිච්චි කරලා. ඊළඟට තියෙනවා OMR කියලා ස්කෑනර්ස් වර්ගයක්. ගොඩක් වෙලාවට ඔය අපේ
බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල අපිට හම්බ වෙනවා උත්තර 4ක් දීලා හරි උත්තරේ උඩින් කතරයක් අඳින්න කියලා. එතකොට මේක එක් එක්කෙනා මැනුවල් කියන්නේ අපි කියන්නේ වෙන වෙනම පුද්ගලයා පාවිච්චි කරගෙන මේක චෙක් කරන්න ගියොත් ලොකු කාලයක් යනවා. ඒක ඊටාම කෙටියෙන් කරගත්ත හැකි මේ OMR කියන ස්කෑනර් එකට ඔයගොල්ලන්ගේ පිළිතුරු පත්‍රය ඇතුළත් කරලා පිළිතුරු වල හරි වැරදි චෙක් කරගන්න පුළුවන් මේ OMR කියන ස්කෑනර් එකේ. ඊට පස්සේ අපි හැමෝම දන්න ATM යන්ත්‍රයත් ඇවිල්ලා ස්කෑනර් එකක් තමයි. අපි අපේ කාඩ් පත ඇතුල් කරාට පස්සේ ඒකේ තියෙන දත්ත කියවලා ඒ දත්ත පරිගණකයකට ඇතුල් කරලා තමයි අපිට අවශ්‍ය දත්ත එයා තීරයට අරගෙන පෙන්නන්නේ. එතකොට එතනින් අපේ input devices යට තියෙන scanners ගැන කතා කරලා වෙලා ඊළඟට අපි ඉතුරු වෙලා තියෙන microphone ගැන කතා කරන්න. input devices යට තියෙන microphone එක ගත්තාම අපිට මොනවා හරි දෙයකට අවශ්‍ය හඬ අපි පරිගණකයේ වෙත ලබා දෙන්න මයික්‍රොෆෝන් එකක් ආධාරයෙන්. මේකේ තියෙනවා wired microphone තියෙනවා, wireless microphone තියෙනවා, microphone වර්ග ගණනාවක් තියෙනවා. ඔයගොල්ලෝ දැනට ඉගෙන ගන්න මයික්‍රොෆෝන් එකකින් තමයි අපේ මොකක් හරි දෙයකට අවශ්‍ය හඬ කියන දේ අපි පරිගණකයකට ඉන්පුට් කරන්නේ. පරිගණකයක මූලික කොටස් යට තියෙන පළවෙනි කොටස් කාණ්ඩය කතා කරලා ඉවරයි. input devices ගැන කතා කරලා ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ output devices ගැන. මේ පාඩම ටිකක් දිග වෙයි. මොකද කොටස් 5ක් ගැන අපිට ගැඹුරින් කතා කරන්න තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ පොඩි බ්‍රේක් එකක් ගන්න ඕන නම් මේ වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා ඔයගොල්ලන්ට පොඩි බ්‍රේක් එකක් අරගෙන ඇවිල්ලා ආයෙ පාඩම ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පරිගණකයේ මූලික කොටස් යට තියෙන දෙවෙනි කොටස් වන output devices එහෙම නැත්නම් ප්‍රතිදාන උපාංග ගැන කතා කරන්න. අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ ප්‍රතිදානයක් එහෙම නැත්නම් output එකක් කියලා කියන්නේ කියලා. ප්‍රතිදානයක් එහෙම නැත්නම් output එකක් කියලා කියන්නේ පරිගණක පද්ධතිය විසින් සකස් කරලා අපිට තොරතුරු ලබා දෙන ආකාරවලට. ඔයගොල්ලෝ කමියුනිකේෂන් එක වගේ වැඩ කරන්න කියලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ වචන අහලා පුරුදු ඇති soft copy, hard copy කියන ඒවා. අපි බලමු දැන් මේ soft copy එකක් කියන්නේ මොකද්ද, hard copy එකක් කියන්නේ මොකද්ද කියලා. එතකොට soft copy එක එහෙම නැත්නම් මෘදු පිටපත කියලා අපි කියනවා. ඒ soft copy එක නැත්නම් මෘදු පිටපත කියලා කියන්නේ අපිට අවශ්‍ය තොරතුරු ස්ක්‍රීන් එකක් එහෙම නැත්නම් තිරයක් මතට විතරක් ගන්න තොරතුරු වලට අපි කියනවා soft copy එකක් කියලා. එතකොට එහෙම තොරතුරු ලබා ගන්න තිර වර්ග කීපයක් අපිට දකින්න ලැබෙනවා. අපි බලමු මොනවාද එකිනෙකට වෙනස් තිර වර්ග කියලා. CRT monitors කියන්නේ අර පිටිපස්සේ ලොකු ගෙඩියක් වගේ තියෙන ප්‍රමාණයනුත් විශාල බරිනුත් වැඩි monitors జాතියක් ඔයගොල්ලෝ ඉස්සර දැකලා ඇති. මේවා දැන් නම් වෙළඳ පොලේ අඩුයි. මොකද මේ වගේ විදුලි පරිභෝජනය ඉතා අධික නිසා මේවා ක්‍රමක්‍රමයෙන් වෙළඳ පොලෙන් අයින් වෙමින් යනවා. ඊට පස්සේ ආවා LCD monitors කියලා જાතියක්. CD monitors වලදී වෙන්නේ ඇත්තටම නම්මෙසුළු ද්‍රවණ දෙකක් අතරට පළිඟු ද්‍රාවණයක් එක් කරලා තමයි මේකේ ප්‍රිවිව් එක එහෙම නැත්නම් අවුට්පුට් එක අපි ගන්නෙ. මේකේ CRT මොනිටර් එකට වඩා විදුලි පරිභෝජනය අඩුයි. නමුත් ඊට පස්සේ ආවා LED screens කියලා. ඇත්තටම දැනට වෙළඳ පොලේ තියෙන හොඳම මොනිටර්ස් වර්ගය මේ LED මොනිටර්ස් කියලා කියන්න පුළුවන්. මොකද මේ වගේ LCD මොනිටර්ස් වලටත් වඩා විදුලි පරිභෝජනයත් අඩුයි. ඒ වගේම පින්තූර වල සුපැහැදිලි බව ගත්තොත් එහෙම LCD මොනිටර් එකට වඩා LED මොනිටර් එක සුපැහැදිලි බව වැඩි. එතකොට දැන් අද ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ඉස්සරහට මොනිටරයක් ගන්න හිතන් ඉන්නවනම් ඔයගොල්ලෝ ගන්න ඕනේ මොන වගේ මොනිටරයක්ද කියන දලා අදහස ඔයගොල්ලන්ට දැන් අද එන්න ඇති. මේ මොනිටර්ස් වලට අමතරව අපිට soft copy එකක් output එකක් විදිහට ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ අපි කියනවා ප්‍රොජෙක්ටර් එක කියලා. මේකට සිංහලෙන් කියන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය කියලාලු. මේ වචන වලට වඩා මම හිතනවා ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වචනෙත් එක්ක අනේක ඔයගොල්ලන්ගේ ඉස්සරහා ඉගෙන ගන්න කටයුතු වලදී වඩා පහසුවක් වෙයි කියලා.
එතකොට මේ ප්‍රොජෙක්ට් එකකින් පුළුවන් අපිට එකවර කීප දෙනෙක්ට බලන්න පුළුවන් විදිහට තොරතුරු වගේක් ඒ ස්ක්‍රීන් එක මතට ගේන්න. එතකොට ඒකට තමයි ප්‍රධාන වශයෙන් මේ ප්‍රොජෙක්ට් එක කියන පාවිච්චි වෙන විශේෂයෙන් ගුරුවරුන්ට මේවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රොජෙක්ට් එකක් කනෙක්ට් කරගන්න ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ මොනවා හරි දේශනයකට සහභාගී වෙනකොට ඔයගොල්ලන් ප්‍රොජෙක්ට් එකක් එහෙම කනෙක්ට් කරගන්න වෙන්නේ තනියම. මෙතන ඉන්න කවුරුත් ඇවිල්ලා ඔයගොල්ලන්ට උදව් කරන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එකක් කොහොමද කම්පියුටර් එකට කනෙක්ට් කරගන්නේ කියන දේත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. දැන් මෙතෙන්දි මම මේක කතා කරන්නේ ඒකට ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කම්පියුටර් පෝර්ට්ස් එහෙම නැත්නම් කම්පියුටර් එකේ තියෙන එක අපි එක කෑලි හයි කරන කොටස් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරනවා. ඒකත් මතක තියාගෙන අපි ඊළඟට යන් හાર્ඩ් කොපි එකක් කියන්නේ මොකක්ද කියලා බලන්න. එතකොට හાર્ඩ් කොපි එකක් කියන්නේ ඇත්තටම අපිට අතින් අල්ලන්න පුළුවන් අවුට්පුට් එකකට. එතකොට මේ අතින් අල්ලන නම් අපි අනිවාර්යෙන් ඉතින් print out එකක් තමයි ගන්න ඕනේ. මොකද අපිට අතින් අල්ලන්න පුළුවන් print out එක ගන්න. එතකොට ඒ print out ගන්න පුළුවන් printers එහෙම නැත්නම් මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් අපිට දකින්න හම්බ වෙනවා. impact printers and non impact printers කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට මේ impact printers කියන්නේ ඇත්තටම මේකේ තියෙනවා පොඩි head එකක්. එහෙම නැත්නම් මුද්‍රණ හිස කියලා අපි මේකට කියනවා. මේ head එක කඩදාසියේ ගැටීම තුලින් තමයි print එක මතුවෙන්නේ. එතකොට මේ වගේ තීන්ත මිලාදික නෑ. ඒ වගේම රිබන් එක කියලා කියනවා අපි තීන්ත රිබන් කියලා. ඒවා ඉන්ක් රිබන් කියලා කියනවා අපි. ඒවා මිලාදික නැහැ. ඇත්තටම මේකේ print එකක් කියන්නේ impact printers වල මුද්‍රණයට යන වියදම අඩුයි. ඒ නිසා මේවා ගොඩක් වෙලාවට බැංකු ගබඩා වල වගේ පාවිච්චි වෙනවා. එතකොට impact printers වර්ග දෙකක් අපිට මූලික වශයෙන් හම්බ වෙනවා. dot matrix printer and line printer කියලා. ඊට පස්සේ අපි යනවා non impact printers වලට. මේ non impact printers වර්ග කීපයක් අපිට දැනට වෙළඳ පොලේ දකින්න හම්බ වෙනවා. ඒ තමයි laser printers, inkjet printers, thermal printers and plotter කියලා. මේ impact printers වල non impact printers වලයි තියෙන වෙනස තමයි impact printers වලදී මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකෙදි පාවිච්චි වෙන්නේ head එකක් කොලෙත් එක්ක ගැටලා තමයි අපිට අවශ්‍ය print එක output එකක් විදිහට දෙන්නේ. නමුත් non impact printers වල කඩදාසිය මත head එක සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ අපි කියන print quality එක එහෙම නැත්නම් මුද්‍රණ තත්ත්වය ඊටාම ඉහළයි. හැබැයි මේකෙදි පාවිච්චි වෙන කාට්‍රේජ් ඒ කියන්නේ අපි කියනවා කාට්‍රේජ් කියලා. මේකෙදි පාවිච්චි වෙන ඉන්ක් වර්ගයට කියන්නේ කාට්‍රේජ් කියලා. මේ කාට්‍රේජ් ගොඩක් මිල අධිකයි. ඒ නිසා මේකේ print out එකක් ගන්න එක එච්චර ලාභ නැහැ. හැබැයි impact printers වලට වඩා non impact printers වල print එක ගොඩක් තත්ත්වයෙන් උසස්. එතකොට non impact printers යට තියෙන laser print එක ගත්තොත් මේ laser printer වලදී වෙන්නේ කඩදාසිය මතට කාට්‍රිජ් එක ඇතුලේ තියෙන වියලි තීන්ත. එහෙම නැත්නම් කුඩු කියනවා අපි. ඒ කුඩු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ටෝනර්ස් කියලා. මේ ටෝනර්ස් පතිත වීම තුලින් තමයි මුද්‍රණය මතුවෙන්නේ. එතකොට මේ laser printer එකකින් ගන්න print out එකක් තෙමුණට බොඳ වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩාක් පැහැදිලි. ඒ වගේම කළු වර්ණයෙන් වගේම වර්ණ print out උත් මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් inkjet print එකේදී වෙන්නේ කාට්‍රිජ් එක ඇතුලේ තියෙන්නේ laser එකේ වගේ ටෝන් එකක්. එහෙම නැත්නම් තීන්ත කුඩු නෙමෙයි. මේකේ තියෙන තීන්ත ද්‍රාවණයක්. එතකොට මේ තීන්ත ද්‍රාවණය කුඩා සිදුරු තුලින් කඩදාසියක් මතට ඇවිල්ලා තමයි print out එක එන්නේ. මේක තෙමුණොත් එහෙම බොඳ වෙනවා. එතකොට ඕගොල්ලෝ දැන් ඉස්සරහට print out එකක් කොහේ හරි ගන්න යනවා නම් ඕගොල්ලෝ ගෙදරින් යනකොටම තීරණය කරලා යන්න පුළුවන්. ඕගොල්ලෝ ගන්න ඕනේ laser print එකක්ද? එහෙම නැත්නම් normal print එකක්ද කියලා. හැබැයි laser print එක මුදලින් ටිකක් වැඩි. නමුත් තත්ත්වයෙන් ඉතාම උසස්. ඒක නිසා මේ පුංචි දේවල් අපිට වැදගත් වෙන්නේ එදිනදා ජීවිතේදී. ඊට පස්සේ ගත්තොත් thermal printer එක මේකෙදි
මේක ගොඩක් පාවිච්චි වෙන අතරම ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර වල රිසිප්ට් ලේබල් වගේ මුද්‍රණය කරන්න තමයි. ඊට පස්සේ අපි ගියොත් ප්ලොටර් එකට. ප්ලොටර් කියන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ප්ලෑන් print කරන තැන් වලට තියෙන printers වලට කියන්නේ ප්ලොටර් එකක් කියලා. මේකෙදි ගොඩක් වෙලාවට පෙන් එකක් වගේ දෙයක් එහෙම නැත්නම් පෑනක් වගේ දෙයක් කොලේ මත එහෙට මෙහෙට ගිහිල්ලා තමයි අපිට අවශ්‍ය print එක මුද්‍රණය වෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් අපිට අවුට්පුට් එක ලබා ගන්න පුළුවන් තුන්වෙනි ආකාරය ගත්තොත් සවුන්ඩ්. එහෙම නැත්නම් ශබ්දය. මේ ශබ්දය පරිගණකයකින් එළියට ගන්න පුළුවන් ආකාරය තමයි ස්පීකර්ස් කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය පොඩි Bluetooth ස්පීකර්ස් තියෙනවා දැන්. එතනින් ගියාම wired ස්පීකර්ස් තියෙනවා. මේ හැම දෙයකින්ම අපිට හඬ තමයි එළියට ගන්න පුළුවන් අවුට්පුට් එකක් විදියට. එතකොට එතනින් අපේ පරිගණකයක මූලික කොටස් යටතේ එන දෙවෙනි කොටස් කාණ්ඩය වන අවුට්පුට් ඩිවයිසස් ගැන කතා කරලා ඉවරයි මෙතනින්. ඊළඟට අපි කතා කරනවා CPU එහෙම නැත්නම් Central Processing Unit එක ගැන. එතකොට මේ Central Processing Unit එහෙම නැත්නම් CPU එක කියන්නේ ඇත්තටම කම්පියුටරේ මොලේ වගේ කොටස. එතකොට මේ කම්පියුටරේ මොලේට වැඩ කරන්න අවශ්‍ය වෙන මෙහෙයුම් පද්ධතිය වගේම අපි කියනවා ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් software මේවා ක්‍රියාත්මක කරන්න අපිට මේ Central Processing Unit එක වැදගත් වෙනවා. මොකද කම්පියුටර් නිකන් තිබ්බ පළියට කම්පියුටරයක් වැඩ කරන්නේ නැහැ. ඒකට අපි අවශ්‍ය software එහෙම නැත්නම් මෘදුකාංග ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕනේ. ඒ වගේම කම්පියුටරයක් පණ ගන්නවන්න ඔපරේටිං සිස්ටම් එකක්. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනේ. එතකොට මේ දෙකම තිබිලත් ප්‍රොසෙසරයක් නැත්නම් එහෙම නැත්නම් Central Processing Unit එකක් නැත්නම් අපිට පරිගණකයෙන් වැඩක් ගන්න බෑ ඇත්තටම. ඉතින් ඒක නිසා Central Processing Unit එක කියන්නේ පරිගණකයක මොලේ වගේ කොටසක්. මේක පොඩි chip එකක්. මේ උගලන්ට රූපේ පේනා වගේ පොඩි chip එකක් තියෙන මෙතන. මේ ඔයගලන්ට රූපෙන් පේන්නේ මව්පුවරුව එහෙම නැත්නම් මදර් බෝඩ් එකට ප්‍රොසෙසරයක් සවි කරන්න යන මොහොතක්. එතකොට මදර් බෝඩ් එකේ තියෙනවා Central Processing Unit එකට අදාළ කොටසක්. ඒ කොටසට ගෙනහිල්ලා මේක සවි කරන්න ඕනේ. අපි මේ මව්පුවරුව කියන්නේ මොකද්ද? ප්‍රොසෙසරයට අදාළ ස්ලොට් එක මොකද්ද? මේ හැමදේම ඉස්සරහට කතා කරනවා. දැනට තේරුම් ගන්න මොකද්ද මේ Central Processing Unit එකක් කියන්නේ කියලා. එතකොට Central Processing Unit එක වේගය මනින එකේ වෙන්නේ hertz. එතකොට ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දැකලා ඇති. ඔයගලගෙන් කම්පියුටරේ control panel එකට ගිහිල්ලා ඔයගොල්ලෝ සිස්ටම් එකට ගියාම එතන පෙන්නනවා ඔයගොල්ලන්ගේ කම්පියුටරේ Central Processing Unit එකේ වේගය කොච්චරද කියලා. මේක ගොඩක් වෙලාවට මෙගාහර්ට්ස් හෝ ගිගාහර්ට්ස් වලින් තියෙනවා. එතකොට මෙගාහර්ට්ස් හෝ ගිගාහර්ට්ස් වලින් තියෙනකොට උගලන්ට පොඩි අවබෝධයක් ගන්න හැකි මේ පරිගණකය කොච්චර වේගයකින් වැඩ කරන්න පුළුවන්ද කියලා. එතකොට පරිගණකය මිලදී ගැනීමේදීත් මේ Central Processing Unit එකේ වේගය ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා පරිගණකයක මූලික කොටස් යටතේ එන හතරවන කොටස වෙන මෙමරි කියන කොටසට. පරිගණකයක මතකය කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාථමික මතකය සහ ද්විතීයික මතකය කියලා. primary memory and secondary memory කියලා. එතකොට ප්‍රාථමික මතකය යටතේ අපිට මතක වර්ග තුනක් හම්බ වෙනවා. ඒ තමයි RAM එක, ROM එක සහ cache memory එක කියන එක. RAM එක කියන එක ගත්තොත් මේ RAM එකේදී වෙන්නේ ඇත්තටම අපි මොකක් හරි වැඩක් කරන්න අපේ දත්ත ඇතුල් කරලා ඒ වැඩේ වෙනකන් දත්ත ටික తాවකාලිකව රඳවා තබා ගන්න මේ RAM එක කියන එකට. එතකොට මේ RAM එක තියෙනවා 1GB 2GB ඔයගොල්ලෝ අහලා ඇති මේවා. එතකොට RAM එක වැඩි වෙන්න පරිගණකයේ තියෙන తాවකාලික මතකය වැඩි වෙනවා. හැබැයි මේ මතකය මේකට తాවකාලික මතකය කියලා කියන්නේ විදුලි බලය එන හිටපු ගමන් පරිගණකයට අදාළ විදුලි බලය එන හිටපු ගමන් මේ RAM එකේ මතක තියාගෙන ඉන්න data ටික ඇත්තටම මැකෙනවා.
ඒක නිසා තමයි මේකට తాවකාලික මතකය කියලා කියන්නේ. ඊට පස්සේ අපි යනවා ROM එකට. මේ ROM එකේදී වෙන්නේ විදුලි බලය තිබුණා නැත. මේකේ තියෙන උපදේශ ටික එහෙම නැත්නම් මේකේ තියෙන මතකය නැති වෙන්නේ නැහැ විදුලි බලය තිබ්බත් නැතත්. අපි උදාහරණයක් විදිහට කිව්වොත් BIOS එහෙම නැත්නම් මූලික ආදාන ප්‍රදාන පද්ධති කියලා අපි මේකට කියනවා. basic input and output system කියන එක තමයි මේ BIOS කියන්නේ. එතකොට පරිගණකයක් පණ ගැන්වෙන්න මේ BIOS කියන જાතිය ඒ පරිගණක නිෂ්පාදනය කරන ආයතන විසින් ROM එක කියන කොටසට ඒව ඇතුළත් කරලා ඒ මතකය පරිගණකයේ මව්පුවරුට එහෙම නැත්නම් මදර් බෝඩ් එක සම්බන්ධ කරලාමයි තියෙන්නේ. එතකොට මේ මතකය වෙනස් වෙන්නේ නැහැ. මැෂින් එක ඔන් ඔෆ් වෙනකොට එහෙම නැත්නම් කම්පියුටර් එක ඔන් ඔෆ් වුණා කියලා මේ මතකය වෙනස් වෙන්නේ නැහැ. මේක හදන්නේ ඇත්තටම ඒ පරිගණක නිෂ්පාදනය කරන නිෂ්පාදන ආයතන විසින්මයි. ඊට පස්සේ ප්‍රයිමරි මෙමරි යටතේ එන තුන්වෙනි මෙමරි එක තමයි කෑෂ් මෙමරි එක කියන්නේ. මේ කෑෂ් මෙමරි එක RAM ROM කියන දෙකටම වඩා ඉතා වේගවත්. මේකට CPU මෙමරි කියලාත් කියනවා. එතකොට ප්‍රාථමික මතකය සහ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක අතර අතරමැදිය විදිහට තමයි මේ කෑෂ් මෙමරි එක කියන එක වැඩ කරන්නේ. කෑෂ් මෙමරි එකෙත් ඇත්තටම විදුලි බලය නැති වුනහම එයා මතක තියන් ඉන්න දත්ත ටික නැති වෙලා යනවා. එතකොට සෙකන්ඩරි මෙමරි යටතේ අපිට මෙමරි වර්ග තුනක් හම්බ වෙනවා. මැග්නටික් මීඩියා ඩිවයිසස්, ඔප්ටිකල් මීඩියා ඩිවයිසස්, සොලිඩ් ස්ටේට් ඩිවයිසස් කියලා. අපි බලමු මොනවාද මේ මැග්නටික් මීඩියා ඩිවයිසස් කියන්නේ, මොනවාද මේ ඔප්ටිකල් මීඩියා ඩිවයිසස් කියන්නේ, මොනවාද මේ සොලිඩ් ස්ටේට් ඩිවයිසස් කියන්නේ කියලා. හાર્ඩ් ඩිස්ක් කියලා අපි කියන්නේ ඔය දැනටත් වෙළඳ පොලේ තියෙන ගොඩක් පරිගණකවල තියෙන හાર્ඩ් ඩිස්ක් එක තමයි. ද්විතීයික මතකයේ විදිහට ගොඩක් කම්පියුටර් වල පාවිච්චි වෙන මේ හાર્ඩ් ඩිස්ක් එක කියන දේ. ඉස්සර තිබුණා මේ ෆ්ලොපි ඩිස්ක් කියන જાතිය. ඒකත් මතකයේ තැන්පත් කරන එක විදියක්. දැන් නම් මේක මේ ෆ්ලොපි ඩිස්ක් කියන જાතිය එච්චරම අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඊපස්සේ මේ මැග්නටික් ටේප් කියන්නේ ඔය කැසට් පාටි, ග්‍රැමෆෝන් 30 ඒ වගේ දේවල් තමයි මේ මැග්නටික් ටේප් ගණයට අයත් වෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන සෙකන්ඩරි මෙමරි යට තියෙන ඔප්ටිකල් මීඩියා ඩිවයිසස් ගැන. මේවට මේ ඔප්ටිකල් මීඩියා ඩිවයිස් කියන්නේ මේ වගේ ලේසර් කිරණයක් ආධාරයෙන් තමයි දත්ත ලිවීම කියවීම කියන දෙකම සිද්ධ වෙන්නේ. ඔය ඔයගොල්ලෝ ගොඩක් දැකලා තියෙන CD කියලා තියෙනවා, DVD කියලා තියෙනවා, Blu-ray කියලා තියෙනවා. එතකොට ඒ තැටි අයිති වෙන්නේ මේ ඔප්ටිකල් මීඩියා කියන ඩිවයිස් යටතට. එතකොට මේ CD, DVD, Blu-ray එක මේ ඔප්ටිකල් මීඩියා ඩිවයිසස් අපිට වෙළඳ පොලේ දකින්න ලැබෙනවා. අපි පොඩ්ඩක් බලමු මොනවද මේ කියලා. මොකද ඕගොල්ලෝ DVD එකක් හරි මොනවා හරි දෙයක් ගන්න යනකොට එතකොට ඕගොල්ලන්ට මේ දැනුම වැදගත් වෙයි දවසක. CD ROM කියලා જાතියක් තියෙනවා. මේ CD ROM වලදී වෙන්නේ ලියලා තියෙන දත්ත සහ තොරතුරු කියවීමේ හැකියාව විතරයි මේ CD ROM කියන ඒවාට තියෙන්නේ. ඊට පස්සේ CDR කියලා જાතියක් තියෙනවා. ඒ CDR වලදී වෙන්නේ එක්වරක් විතරක් සම්පූර්ණ ධාරිතාවය පිරෙනකන් දත්ත සහ තොරතුරු ගබඩා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවා කියවන්න විතරයි පුළුවන්. CDRW කියලා තැටි જાතියක් තියෙනවා. ඒ කියන්නේ මේවට කියන්නේ rewritable CDs කියලා. ඒ කියන්නේ මේ වගේ තියෙන දත්ත අපිට දත්ත ලියන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන දත්ත මකලා ආය අලුතෙන් ලියන්න පුළුවන්. මේක ටිකක් මිලෙන් අධිකයි. ඒ වගේම ඊට පස්සේ තියෙනවා DVD ROM කියලා. මේ DVD ROM වලදී වෙන්නේ අර CD ROM වලදී වගේම තමයි ලියලා තියෙන දත්ත සහ තොරතුරු කියවන්න විතරයි පුළුවන්. ඊට පස්සේ අපි ගියොත් DVD R කියන එකට ඒකත් CDR වගේම තමයි සම්පූර්ණ ධාරිතාවය පිරෙනකන් අපිට එකවරක් දත්ත සහ තොරතුරු ලියන්න පුළුවන්. ඊට පස්සේ දත්ත කියව ගන්න පුළුවන්. ඊට පස්සේ DVD RW එහෙම නැත්නම් rewritable DVDs කියලා DVD જાතියක් තියෙනවා. ඒ DVDs වලදී වෙන්නේ එකපාරක් ලියපු දත්ත එහෙම නැත්නම් data මකලා කීප වාරයක් දත්ත හා තොරතුරු අපිට ගබඩා කරගන්න පුළුවන්. ඊට පස්සේ Blu-ray කියලා තැටි જાතියක් තියෙනවා. මේ වගේ එකපාරක් තොරතුරු ලියන්න පුළුවන්. හැබැයි ලියලා ඊට පස්සේ කියවන්න පුළුවන්.
එතකොට Blu-ray RE කියන තැටිවලදී අපිට පුළුවන් එකපාරක් ලියන දත්තවලට අමතරව නැවත නැවත මේකට දත්ත කීප වතාවක් ඇතුල් කරන්න. සාමාන්‍යයෙන් මේකට වාර 1000ක් වගේ පුළුවන් ඒ දත්ත ඇතුල් කිරීම සිදු කරගෙන යන්න. ඊට පස්සේ Blu-ray 3D කියලා තැටි જાතියක් තියෙනවා. මේ වෙලාව 3D එහෙම නැත්නම් ත්‍රිමාන වීඩියෝ පටිගත කරන්න තමයි යොදාගන්නේ. ඒතකොට මේ දැනුම ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලෝ අපි කියනවා MT DVDs, MT CDs වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. අපේ පරිගණකයේ තියෙන මොකක් හරි ෆයිල් එකක් වෙනත් කෙනෙක්ගේ පරිගණකයකට අපිට ගෙනහිල්ලා ඕපන් කරගන්න අපි ළඟ පෙන් ඩ්‍රයිව් එකක් වගේ දෙයක් නැත්නම් අපිට පුළුවන් හිස් DVD එකක් මිලදී අරගෙන ඒකට මේ දත්ත ඇතුල් කරලා ඒක දත්ත ගබඩා කරගෙන ඒක ගෙනහිල්ලා ඒ අදාළ කෙනාගේ කම්පියුටරේට දාලා අපිට බලන්න පුළුවන්. ඒකට තමයි ඔයගොල්ලන්ට මේ දැනුම අවශ්‍ය වෙන්නේ. ඊළඟට secondary memory යටතේ එන තුන්වෙනි device ජාතිය තමයි solid state devices කියලා කියන්නේ. මේකේදී අපිට වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් වෙළඳ පොලේ හම්බ වෙනවා. ඒ තමයි USB flash drive සහ memory card කියන ඒවා. මේ USB flash drive එහෙම නැත්නම් pen drive කියන එක නම් ගොඩක් ජනප්‍රියයි. එක එක්කෙනා අතර දත්ත හුවමාරු කරගන්න. 2GB 4GB 8GB වශයෙන් එක එක ධාරිතාවල් වලින් මේ pen drive මිලදී ගන්න වෙළඳ පොලේ තියෙනවා. ඊට පස්සේ memory card කියලා જાතියක් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට ඔය ෆොටෝග්‍රැෆර්ස්ලා එතනින් ගියාම ජංගම දුරකථන වල තමයි මේ memory card කියන ඒවා පාවිච්චි වෙන්නේ. මේවත් දත්ත ගබඩා කරගන්න පුළුවන්. ඊටම පහසුයි. ඊළඟට අපි කතා කරන්න යනවා පරිගණකයක මූලික කොටස යටතේ එන අවසාන කොටස වෙන කම්පියුටර් පෝර්ට්ස් ගැන දැනගන්න. එතකොට කෙනෙක් බලන්න පුළුවන් ඇයි මේ අපි මේ කම්පියුටර් පෝර්ට්ස් ගැනත් ඉගෙන ගන්න කියලා. ගොඩක් වෙලාවට ඔයා තනියම පරිගණකයක් පාවිච්චි කරනවා නම් ඒ පරිගණකයේ නඩත්තුව ඒ වගේම මේ පරිගණකයේ කල්පවත්ම තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා මත. එතකොට ඒ කෙනාට ඒ පෝර්ට්ස් වල ඒ පෝර්ට්ස් පාවිච්චි වෙන්නේ මොකටද කියන දැනුම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔයගොල්ලෝ කොහේ හරි පිට තැනකට ගිහලා මොන හරි ප්‍රසන්ටේෂන් එකක් වගේ දේවල් කරනකොට එතන ඉන්න කවුරුත් ඇවිල්ලා ඔයාට කම්පියුටරේ හයි කරලා දෙන්න ඕනේ නැහැ. ඇත්තටම ඔයාට පුළුවන් වෙන්න ඕනේ ප්‍රොජෙක්ට් එකට අදාළ පෝට් එක හොයලා කම්පියුටර් එකට ඒක සවි කරගන්න. ඉතින් ඒවට ඔයාට පරිගණකයක තියෙන පෝර්ට්ස් ගැන දැනුමක් තියෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මේ රූපේ පේන්නේ දකුණු පැත්තේ පේන්නේ ඩෙස්ක්ටොප් පරිගණකයක පෝර්ට්ස් ඇත්තටම පේන ආකාරය. එතකොට වම් පැත්තේ පේන්නේ ඒකේ දල සටහනක් ඇඳලා ඒ පෝර්ට්ස් නම් කරලා. එතකොට දැන් මේ තියෙන දල සටහනේ නම් තියෙන්නේ PS2. මම මීට කලිනුත් PS2 පෝට් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන කිව්වා. ඒක ඔයගොල්ලන්ට මතක නැත්නම් මේ වීඩියෝ එක ආපහු මුලට ගිහිල්ලා බලන්න. PS2 පෝට් කියලා જાතියක් ඉස්සර තිබුණා. දැන් එන්නේ ඇත්තටම USB පෝට් කියන જાතිය විතරයි. ඒකට ඔයගොල්ලෝ මේකෙන් දැනට දල අදහසක් ගන්න කම්පියුටර් පෝට්ස් වල නම් මොනවාද, ඒවා තියෙන තැන් කොහොමද වගේ දේවල් අපි ඉස්සරහට කතා කරන හાર્ඩ්වෙයාර් පාඩමේදී මේ පෝට්ස් එක එකක් ගැන වෙනම විස්තර කරනවා. එතකොට මේ රූපෙන් පේන්නේ ඩෙස්ක්ටොප් පරිගණකයක කම්පියුටර් පෝර්ට්ස් තියෙන විදිහ. එතකොට මේ දැන් ඔයගලන්ට පේන්නේ ලැප්ටොප් පරිගණකයක කම්පියුටර් පෝර්ට්ස් තියෙන විදිහ. මේ එක එක පෝර්ට්ස් වලට මොනවද කනෙක්ට් කරන්න පුළුවන්, කොහොමද කනෙක්ට් වෙන්නේ කියන එක ගැන ගැඹුරින් අපි හાર્ඩ්වෙයාර් පාඩමේදී කතා කරමු. එතකොට අපේ දීර්ඝ පාඩමක් මේක. පරිගණකයක මූලික කොටස් සියල්ල අපි අද කතා කරලා ඉවරයි. ඒතකොට අපි ඊළඟ දවසේ කතා කරමු කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන.